කිරිවල තියෙන දේවල් ගන්නත් බෑ කිරිවලින් කැඳවල තියෙන දේවල් ගන්නත් බෑ. පෝෂණය සම්බන්ධයෙන් මා දකින්නේ මේ කිරිපිටි සහ දියර කිරි අතර මහා විශාල වෙනසක්. කිරිපිටි පානය කිරීම නිසා මේ ලෙඩ රෝග ඇති වෙනවා කියන කාරණය යම්කිසි ආකාරයකට අපිට ආනයනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇයි අපි කිරි වෙනුවට කැඳ ආදේශ කරන්න යන්නේ කැඳ වෙනුවට කිරි ආදේශ කරන්න කියන එක හේතුවක් විද්‍යාත්මක පදනමක් නෑ. ස්වැති දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අද දිනේදී නිව්ට්‍රෙන්ඩ් පොත් වලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වර්තමාන සමාජයේ බහුලව කතිකාවතකට ලක් වී ඇති කාරණයක් පිළිබඳව. ඒ තමයි කිරිපිටි හා කිරි ආහාර පිළිබඳව. ඉතින් ශ්‍රී ලංකාවේ වගකීම් YouTube නාලිකාවක් හැටියට නිව්ට්‍රෙන්ඩ් පො අප තීරණය කළා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වඩාත්ම සුදුසු වෙන පුද්ගලයන් මේ හා සම්බන්ධ කරගන්නට. ඉතින් විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තමයි අද දිනේදී මේ සිදු කරන සාකච්ඡාවට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයක් හෝ කිසිදු ආයතනයක සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ. ඉතින් අපි අද දිනේදී මේ සාකච්ඡාවට ප්‍රධානතම හේතුව තමයි අපේ ශ්‍රී ලාංකීය ජනතාවට මේ කිරි හා කිරි නිෂ්පාදන පිළිබඳව පවතින වැරදි මතයන් ඉවත් කරමින් නිවැරදි මතය කුමක්ද කියන එක පිළිබඳව විද්‍යානුකූලව ඔබව දැනුවත් කිරීම. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි නිව්ට්‍රෙන්ඩ් පො සමගින් සම්බන්ධ කරගන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා. ඒ වගේම අද දිනේදී අපි සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා පෝෂණය සම්බන්ධ මහාචාර්ය රේණුක සිල්වා මහතා. ඉතින් ඔබ දෙපළ අපේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්න ලබනවා අද දිනේදී. මුලින්ම මම යොමු වෙන්නට කැමති මහාචාර්ය මදුජිත් මහතා වෙතට. එතන මහාචාර්යතුමනි මම මුලින්ම ඔබතුමාගෙන් විමසන්නට කැමති මොනවද මේ කිරි හා කිරි නිෂ්පාදන කියලා කියන්නේ? ඔව් කිරි හා කිරි නිෂ්පාදන ඇත්තටම අපේ මානවයාට අලුත් දෙයක් නෙවෙයි. මොකද වසර දහස් ගණනකට පමණ කලින් සිටම කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මානවයා භාවිතා කළ බවට සාක්ෂි තියෙනවා. ඒ අය කිරි පැසවීමට ලක් කළ ක්ෂුද්‍ර ජීවී මාර්ගයෙන් බොහෝ කල් තියාගන්නට පෙළඹුණා. ඒත් එක්කම මේ කිරි අව්වේ වියලාගත් බවට සාක්ෂි තියෙනවා. අව්වේ වියලලා කිරිපිටි නිෂ්පාදනය කරපු බවට මෙවැනි සාක්ෂි සොයාගෙන තියෙනවා. ඒ අනුව අද වෙන විට සිය ගණනක් විවිධ වූ කිරි හා ආශ්‍රිත නිෂ්පාදන අපිට දක්නට ලැබෙනවා. දැන් කිරි ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට මතක් වෙන්නේ කිරි ගවයන්. ඒ කිරි ගවයන්ගෙන් ලබා ගන්න කිරි පමණක් නෙමෙයි, මීට අමතරව මීදෙනුන්ගෙන් ලබා ගන්න කිරි, බැටළුවන්ගෙන් ලබා ගන්න කිරි, එතකම එළුවන්ගෙන් සහ ඔටුවන්ගෙන් පමණක් නෙමෙයි, අශ්ව වෙළඹගෙන් ලබා ගන්න කිරිත් ඇතැම් විට කිරි නිෂ්පාදන වලට භාවිතා කරනවා. ඉතින් මේ කිරි නිෂ්පාදන විවිධාකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. පැසවීමට ලක් කරන ලද කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ එහෙම නොකරන නිෂ්පාදන. ඒත් එක්කම සමහර කිරි නිෂ්පාදන ලෝකේ අපි සියල්ලටම වාහේ පොදු සියලුම රටවල භාවිතා කරන කිරි නිෂ්පාදනක් තියෙනවා. ඊට අමතරව යම් යම් ප්‍රදේශවලට සීමා වෙච්ච කිරි නිෂ්පාදනක් තියෙනවා. දැන් ප්‍රධාන කිරි නිෂ්පාදන තමයි පැස්චරීකරණය කරන ලද කිරි, එතකම ජීවාණුහරණය කරන ලද කිරි, UHT කිරි, කිරි පිටි, යෝගට්, යාකුල්ට්, එතකම මී කිරි, මුදවපු කිරි, සෙට් කිරි කියලා අලුතෙන් වර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා ආසන්න වශයෙන් සමාන වුණත්. ඊට අමතරව චීස් වර්ග සිය ගණනක් ලෝකේ පාවිච්චි කරනවා. බටර් මිල්ක්, සවර් ක්‍රීම්, විප් ක්‍රීම්. ඊට අමතරව යම් යම් ප්‍රදේශවලට සීමා වෙච්ච කිරි නිෂ්පාදන තියෙන උදාහරණයක් විදිහට කුමීස් කියලා කිරි තියෙනවා. ඒත් එක්කම යාකුල්ට්, යෝගට් වගේ තියෙන කිරි නිෂ්පාදනයක් තියෙනවා. ඇසිඩොෆිලස් කිරි ඒවා හැමතැනම නැහැ. බිෆිඩස් කිරි, බල්ගේරියන් බටර් මිල්ක් කියන ඒට තමයි කෙෆීර් කියන කිරි නිෂ්පාදන. ඒවා ලෝකේ රටවල් හැම රටකම වගේ ප්‍රචලිත නැහැ. නමුත් යම් යම් ස්ථානවල ප්‍රසිද්ධියට පත් වෙච්ච කිරි නිෂ්පාදන. දැන් තව උදාහරණයක් තමයි ගිතෙල්. ගිතෙල් කියන එක ලංකාව, ඉන්දියාව විශේෂයෙන් රටවල් වල ප්‍රසිද්ධ වුණාට අනිත් රටවල් වල භාවිතා වෙන්නේ නැහැ. කිරි හා කිරි නිෂ්පාදන පිළිබඳව හොඳ ආරම්භයක් ලබා දුන්න අපේ සාකච්ඡාවට. ඉතින් මම ඊළඟට යොමු වෙන්නට කැමති ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා පෝෂණය පිළිබඳව මහාචාර්ය රේණුක සිල්වා මහතා වෙතට. ඉතින් මහාචාර්යතුමනි මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ මිනිසා කිරි හා කිරි නිෂ්පාදන භාවිතා කිරීමට විශේෂ හේතුවක් පවතිනවාද කියන කාරණය. මොකද මිනිසා ඊටමත් ආරම්භයේ සිටම එහෙම නැත්නම් ලදරු අවදියේ සිට මුළු ජීවිත කාලය පුරාම විවිධ අවස්ථාවන්වලදී විවිධ කිරි හා
කිරි නිෂ්පාදන භාවිත කරනවා. මේ සඳහා සුවිශේෂී හේතුවක් පවතිනවා. මිනිස්සු අනාදිමත් කාලයක් තිස්සේ වසර දහස් ගානක් තිස්සේ ඒ කිරි පාවිච්චි කරන සංස්කෘතියක් තිබුණ හුඟක් රටවල්වල. සමහර රටවල්වල එවැනි සංස්කෘතියක් තිබුණ නැහැ. නමුත් පසු කාලීනව අර මිනිස්සු එක එක ප්‍රදේශවල ලෝකේ සංක්‍රමණය වීමත් සමග ශිෂ්ටාචාර මුල් කරගෙන කිරි භාවිතා කරන්න පටන් ගත්ත. මොකද එකක් තමයි කිරි කියන්නේ ඉතාම පෝෂජනක ආහාරයක්. අනිත් ආහාරත් සමග ගත්තහම හුඟක් වෙලාවට අපිට අර අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ අපේ එදිනෙදා ජීවිතයේදී ලබා ගන්න පුළුවන් වෙනවා. දෙවෙනි කාරණය තමයි ඒක හුඟක් පහසුයි එදිනෙදා භාවිතයට. නමුත් අර කල් තබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. කර්මාන්ත සංවර්ධනය වීමත් සමගම කාර්මීකරණය වීමත් සමගම ඒකටත් ක්‍රමෝපායන් හොයාගත්තා. ශ්‍රී ලාංකික සංස්කෘතියේ යම් තාක් දුරකට ඒ වගේම යුරෝපීය සංස්කෘතියේ ආසියාතික සංස්කෘතියේ ප්‍රධාන ආහාර වර්ගයක් තමයි මේ කිරි සහ පස්සේ කිරි වලින් නිෂ්පාදන. ඊළඟට මම යොමු වෙන්න හදන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙන කිරි පිටි සම්බන්ධයෙන් විමසන්නට. මුලින්ම අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. මේ කිරි පිටි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. ඒ පිළිබඳව මම විමසන්නට කැමතියි මහාචාර්ය මధుජිත් මහතාගෙන්. ඔබ කියවා වගේ කිරි පිටි සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ශ්‍රී ලාංකීය ජන සමාජයේ පවතිනවා. කෙසේ වෙතත් මේ කිරිපිටි නිෂ්පාදනය ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව කරන ක්‍රමවේදයක්. ඒක මිට වසර 100කට එහා ගිය ඉතිහාසයක් තියෙනවා කිරිපිටි නිෂ්පාදනයට. මේ කිරිපිටි නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන් කිරි ගත්තාම කිරිවල 87ක් පමණ තියෙන ජලය. ඒතර 13ක් විතර තමයි ඝනද්‍රව්‍ය තියෙන්නේ. මේ පුළුවන් තරම් අපි වතුර ජලය ඉවත් කර ගැනීම තමයි සිදු කරන්නේ. අවසානයේදී අපි කිරිපිටි නිෂ්පාදනය කරාම ඒකේ තියෙන ජල ප්‍රතිශතය සාමාන්‍යයෙන් 5%කට අඩු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට දිගු කාලයක් කල් තබා ගන්නට බෑ. දැන් මේ දියර කිරි 87ක් ජලයේ තියෙන දියර කිරි 5%කට අඩු මට්ටමක් ජලයේ ප්‍රතිශතයක් තියෙන කිරි පිටි වලට පරිවර්තනය කර ගැනීමේදී අපි අනිවාර්යයෙන්ම ශක්තිය යොදලා මේ ජලය ඉවත් කර ගැනීම සිදු කරනවා. මෙහිදී මුලින්ම කරන්නේ කිරි රත් කරලා ජලය යම්කිසි ප්‍රමාණයකට ඉවත් කරගෙන සාන්ද්‍ර කරලා මේ සාන්ද්‍ර කරගත්ත කිරි ඊටමත් සාමාන්‍යයෙන් අපි කියනවා නම් තට්ටු 3ක් විතර වගේ අඩි 50ක් විතර වගේ උස කුළුණක මුදුනින් අධික පීඩනයක් යටතේ යොමු කරනවා. මේ අධික පීඩනයක් යටතේ ඊට කුඩා සිදුරකින් එළියට නිකුත් කරාම මේ කිරි ඊටමත් කුඩා බිඳිති බවට කැඩෙනවා. මේකට කියනවා ස්ප්‍රේ ඩ්‍රයින් කියලා. එහෙම නැත්නම් විසිරි විචලන ක්‍රමවේදය කියලා. මේ කුඩා බිඳිති ගුරුත්වාකර්ෂණය යටතේ පහළට වැටෙනවා. මේ වැටෙන අවස්ථාවේදීම උණුසුම් වායු ධාරාවක් මේ කුළුණ හරහා යැවෙනවා. මේ උණුසුම් වායු ධාරාවේ තියෙන උෂ්ණත්වය තාපය නිසා මේ කිරි බිඳිති වල තියෙන ජලය සියල්ලම පහේ ඉවත් වෙලා ගිහින් තප්පර කීපයක් ඇතුළත මේ බිඳුව කිරිපිටි අංශුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ පහලින් මේ නිෂ්පාදනය වෙච්ච කිරි පිටි පෙරා ඉවත් කිරීමක් සිදු කරනවා. ඒක සයික්ලෝන් සෙපරේටර් කියලා යන්ත්‍රයක් තියෙනවා. ඒකෙන් මේ පිටි ටික වෙන් කර ගන්නවා. වායුව ඉවත් කරලා එළියට යෑමක් සිදු කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි කිරිපිටි නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රමවේද. මහාචාර්යතුමනි, අපි දැන් මේ කිරි පිටි භාවිතා කිරීම සිදු කරන්නේ අපිට අවශ්‍ය පෝෂක පදාර්ථ ලබා ගැනීමට. ඉතින් ඔබතුමාන්ගේ කතාබහේදී ඔබතුමා කියපු කාරණයක් තමයි ඉහළ උෂ්ණත්ව සහ පීඩන වලට ලක් කිරීම යටතේ තමයි මේ කිරි පිටි නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ. ඉතින් මේ ඉහළ උෂ්ණත්ව සහ පීඩන වලට යටත් කිරීමේදී මේ ආහාරයේ ගුණ හානිවීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ස්ප්‍රේ ඩ්‍රයින් කියන ක්‍රමවේදයේදී වෙන්න පුළුවන් හානිය අවමයි. විටමින් වර්ග වලට ප්‍රෝටීන් වලට මේදයට වෙන්න පුළුවන් හානිය ඉතාමත් අවම වෙන ආකාරයෙන් තමයි මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ. ඔබ කිව්වා අධික උෂ්ණත්වයකට ලක් වෙනවා කියලා. ඔව්. දැන් මේ වායු ධාරාවේ උණුසුම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 200ක් 250ක් විතර දක්වා උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි උෂ්ණත්වයට වඩා වැදගත් වෙන්නේ ඒ උෂ්ණත්වයට යොමු වෙන නිරාවරණය වෙන කාලය. දැන් අධික උෂ්ණත්වයකට ඉතාමත් කෙටි කාලයක් තප්පර කීපයක් තමයි භාජනය වෙන්නේ. මීට කලින් අර සාන්ද්‍ර කිරීමේදී යම්කිසි උෂ්ණත්වයකට භාජනය කරනවා. එතනදී වැඩි වෙලාවක් ගත වෙනවා. නමුත් එතනදී
අධික උෂ්ණත්වයකට රත් වෙන්නේ නැහැ. එතනදී සාමාන්‍යයෙන් 100ට වඩා පහළ උෂ්ණත්වයකදී තමයි රත් වෙන්නේ. එතනත් මේ වැකියුම් එහෙම නැත්නම් පීඩනය අවම කළා ඒ උෂ්ණත්වයත් අඩු කරලා තමයි මේ වාෂ්පීකරණය කරන්නේ. ඒ නිසා මේ ප්‍රධාන වියජලන කුළුණේදී වෙන්න පුළුවන් හානිය ඉතාමත් අවමයි. අර කලින් වාෂ්පීකරණයේදී යම්කිසි ප්‍රමාණයකට විනාශ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා විටමින විශේෂයෙන් A හා D අපේ නිෂ්පාදකවරුන් කිරි පිටි නිෂ්පාදනය කරාට පස්සේ නැවත එකතු කිරීමක් සිදු කරනවා ඒ හානි පූරණය සඳහා. ඊට අමතරව ප්‍රෝටීන් වල එහෙම විශාල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේදේ විශාල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. khනිජ ලවණ වලට කොහොමත් වෙනසක් සිද්ධ වීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තහම මේ කිරිපිටි නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රමවේදයෙන් කිරි වලට එහෙම විශාල හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් ඉවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. අනිත් ක්‍රමවේද වලට සාපේක්ෂව. මීළඟට මම යොමු වෙන්නට කැමති මහාචාර්ය රේණුක සිල්වා මහතා වෙතට. ඉතින් මහාචාර්යතුමනි මම දැනගන්නට කැමති මේ කිරි හා කිරි නිෂ්පාදන වලට ආදේශක පවතිනවාද? අපිට කිරි ආහාරයකට ගන්නවා වෙනුවට වෙනත් ආදේශක ආහාර ද්‍රව්‍යකින් ඒවයි අන්තර්ගත වන පෝෂක පදාර්ථම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නොයෙකුත් විදිහේ දේවල් අපි පෝෂණයේදී ආදේශනය කරනවා. අපිට බත් වෙනුවට පාන් කන්න පුළුවන්, පාන් වෙනුවට බත් කන්න පුළුවන්, එහෙම නැත්නම් නූඩල්ස් කන්න පුළුවන්, එහෙම නැත්නම් අල වර්ග කන්න පුළුවන්. අපි ඒ ආහාර කාණ්ඩය ඇතුළත නොයෙකුත් දේවල් හුවමාරු කරගන්නවා. ඒකට හේතුව තමයි මේ හැමදේම දෙන්නේ පිෂ්ඨය. එතකොට අපිට පිෂ්ඨය විවිධ ආහාර වලින් ගන්න පුළුවන්. දැන් කිරි සහ කිරි ආහාර වලිනුත් ඒ වගේ විශේෂයෙන් ලබා දෙන පෝෂණ සංඝටක තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කැල්සියම් කියන පෝෂ්‍ය පදාර්ථය. කැල්සියම් විතරක් නෙවෙයි කිරිවල තියෙන්නේ. කිරිවල ප්‍රෝටීන තියෙනවා. තව විවිධ විටමින් වර්ග තියෙනවා. ඒ වගේ රාශියක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම කිරි සහ කිරි නිෂ්පාදන වලින් අපිට ගන්න තියෙන්නේ කැල්සියම් සහ අනිකුත් khනිජ ලවණ. එතකොට ඒ හින්දා තමයි ඒක වෙනම කාණ්ඩයක් විදිහට වෙන් කරලා තියෙන්නේ. ඒ කාණ්ඩය ඇතුළත තියෙන දේවල් අපිට හුවමාරු කරගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමවේදය අනුව. නමුත් කැල්සියම් ලබා ගැනීමට අපි කවදාවත් කියන්නේ කිරි විතරක් බොන්න කියලා. කිරි විතරක් නෙවෙයි අනෙකුත් ආහාර වර්ගවලත් කැල්සියම් කියන පෝෂක පදාර්ථය තියෙනවා. එතකොට කෙනෙක් කිරි බොන්නේ නැත්තම් අකමැති නම් ඒ පුද්ගලයාට පුළුවන් එතනට පුළුවන් කැල්සියම් තියෙන අනෙකුත් ආහාර වර්ග ගන්න. නැත්නම් ප්‍රෝටීන් තියෙන අනෙකුත් ආහාර ගන්න. මම ඉතා කෙටියෙන් කිව්වොත් එහෙම කැල්සියම් තව තියෙනවා කුඩා මුහුදු මාළු වල. කටු වල තියෙන හැබැයි මාළු වල තියෙන කටු. එහෙමනම් අපි කටු එක කන්න ඕනේ. එහෙනම් කන්න පුළුවන් කටුත් එක්ක කන්න පුළුවන් කුඩා මාළු කීප වර්ගයක් ඉන්නවා. උයලා කන්න බෑ. අපි හුඟක් වෙලාට ඒවා බැදලා තමයි කන්න වෙන්නේ. හාල් මැස්සෝ වගේ දේවල්. එතකොට අපිට යම් කැල්සියම් ප්‍රමාණයක් ඒ හරහා ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැල්සියම් ලබා ගන්න පුළුවන් තව ආහාර තියෙනවා. කතරු මුරුංගා තියෙනවා. මුරුංගා කොළ තියෙනවා. මුකුණු වැන්න තියෙනවා. එතකොට මේ වගේ දේවල් කිරි බොන්නේ නැති කෙනෙක් ඒක ගත්තට කමක් නැහැ. හැබැයි ඒවයි තියෙන යම් ගැටලු. කිරිවල තියෙන කැල්සියම් වගේ නෙවෙයි ශාකවල තියෙන කැල්සියම්. කැල්සියම් කියන වෙනසක් නැහැ. නමුත් ඒ කැල්සියම් පවතින ආකාරයේ වෙනසක් තියෙන හින්දා ඒ කිරිවල කැල්සියම් අපිට තාමත්ම ඉක්මනින් කාර්යක්ෂමව අවශෝෂණය කරගන්න පුළුවන්. හැබැයි අර තියෙන ශාකවල ඒවා හුඟක් අපේ ලංකාවේ තියෙන ශාකවල ඒවා මේ තියෙන කැල්සියම් ප්‍රමාණය අපිට අවශෝෂණය කරගන්න අමාරුයි. ඇත්තටම දැන් කැල්සියම් ලබා ගන්න පුළුවන් ලේසිම ආහාරයක් තමයි අපිට පුරුද්ද තියෙනවා නම් කිරි බීලා. ඒකට පුරුද්දක් තියෙන්න ඕනේ කුඩා කාලේ ඉඳන් හරියාව පුරුද්දක්. මේ පුරුද්ද නැති කෙනාට කිරි බීලා ඕක අරගන්න කියලා අපි කියන්නේ. ඒගොල්ලන්ට ඉතින් වෙනින් ආහාර ගන්න හැබැයි පහසුවෙන්ම ඉතාමත්ම කාර්යක්ෂමව ශරීරයට කැල්සියම් අවශෝෂණය කරගන්න පුළුවන් ආහාරයක් විදියට මේ කිරි හඳුන්වන්න පුළුවන්. ඉතින් කිරි බොන්න අකමැති අය අර අනිත් ආහාර කාණ්ඩ වලින් මේවා ලබා ගන්න පුළුවන්. ඒ වුණ කරන කැල්සියම් සහ ප්‍රෝටීන් ලබා ගන්න අපිට පුළුවන්. අනිකුත් මස් සහ මාළු වර්ග බිත්තර
ඒ වගේම අනිකුත් ඇට වර්ග තියෙනවා මුං ඇට කඩලා කව්පි වගේ. ඉතින් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එහෙම ආදේශනයක් අපිට කරන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ නැවතත් යොමු කරන්නට කැමති මහාචාර්ය රේණුක සිල්වා මහතාට. මොකද වර්තමානයේ සමාජ මතයක් පවතිනවා මේ කිරි වෙනුවට කැඳ භාවිතා කරන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කිරි වෙනුවට ආදේශකයක් හැටියට අපිට කැඳ භාවිතා කිරීමේ අවකාශය පවතිනවා. කැඳ කියන්නේ තවත් ආහාරයක්. කැඳ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. කොළ කැඳ තියෙනවා, බත් කැඳ තියෙනවා, කුරක්කන් කැඳ තියෙනවා. කැඳ කියන්නේ තවත් ආහාරයක්. එතකොට ඒ ආහාරය ගන්න එකේ කිසිම ගැටලුවක් නෑ. කැඳ බොන එකේ කිසි ගැටලුවක් නෑ. ඉතා පෝෂණදායී. ඒ වගේම ඒකේ ඖෂධීය ගුණ තියෙනවා සමහර දේවල් වල. ඒ කැඳ බොන්නේ ඒ අවශ්‍යතාවය අනුව ඒ වෙලාවල් වල කැඳ බොන. දවස පුරාම සකසා ගන්න පොඩි සැලස්මක් තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි දෙනෙක් කිරි බොන්නේ අපේ තේ කෝප්පයට එකතු කරලා. දැන් කැඳ තියෙන එකේ මම කියන්න ගියේ ඒ තියෙන වෙනම ගුණ තියෙන්නේ ඒකේ. නමුත් ඒ කැඳ වලින් කිරිවල තියෙන දේවල් ගන්නත් බෑ. කිරි වලින් කැඳවල තියෙන දේවල් ගන්නත් බෑ. ඒ නිසා ඉතාමත්ම පහසු සරල දෙයක්. කැඳත් බොන්න පුළුවන්, කිරිත් බොන්න පුළුවන්. ඇයි අපි කිරි වෙනුවට කැඳ ආදේශ කරන්න යන්නේ, කැඳ වෙනුවට කිරි ආදේශ කරන්නේ කියන එක කිසිම එතන පෝෂණය සම්බන්ධයෙන් නම් ඒකට හේතුවක් විද්‍යාත්මක පදනමක් නෑ. ඇතැම් අය මේ කියන දේවල් ඇත්ත වශයෙන්ම උත්සාහ කරන්නේ යම් ආකාරයකින් ජනතාව නොමගෑවීමකට ලක් වෙනවා. මොකද ඒකින් හිතනවා මේ කැඳවලත් තියෙන එකම ගුණේ කිරිවලත් තියෙන එකම ගුණේ කියලා නෑ. කැඳවල වෙනම ගුණයක් තියෙනවා. කිරිවල වෙනම ගුණයක් තියෙනවා. ඒක නිසා කැඳත් බීලා කිරිත් බොනවා නම් වඩා හොඳයි. ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්නට කැමති වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා පෝෂණය සම්බන්ධයෙන් මහාචාර්ය රේණුක සිල්වා මහතාට. මහාචාර්යතුමනි, මේ වන විට සමාජයේ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. දැන් අපි දන්නවා මිනිසාගේ කුඩා දරුවෙක්ගෙන් ආරම්භ කරලා ජීවිතයේ අවසානය දක්වා මේ කිරි පානය කිරීම සිදු කරනවා. නමුත් මිනිසාත් අයිති වෙන්නේ ක්ෂීරපායින්ට. ඉතින් මේ ක්ෂීරපායින්ගෙන් අනෙක් සතුන් මේ කිරි පානය කිරීමක් එහෙම නැත්නම් කිරි ආහාර ලබා ගැනීමක් ජීවිතේ වැඩිහිටි අවධියේදී එහෙම නැත්නම් ලාදරු කාලයෙන් පසුව භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේ මගින් අපේ දේහයට යම්කිසි හානියක් සිද්ධ වෙනවා මේ අනවශ්‍ය ආහාරයක් විදියට ඇතමෙක් දකිනවා. ඒ වගේම මේ කිරි ආහාරයක් අපි ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නට එය භාවිතා කරනවා. ඒ පිළිබඳව පෝෂණ විද්‍යාත්මක දැනුමක් සහිත මහාචාර්යවරයෙක් හැටියට ඔබතුමන් දකින කාරණය කුමක්ද? කිරි කියන එක ලෝකයේ විතරක් නෙවෙයි ලංකාවෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා. ශ්‍රී ලාංකීය ජනතාව ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩ වලින් එකක් විදියට කිරි නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේ නිර්දේශ කරන්නේ ලෝකයේ කරපු පර්යේෂණවල වර්තමාන තත්ත්වය දක්වා හොඳට අධීක්ෂණය කරලා ඒවා නිරීක්ෂණය කළ ඒ කරුණු කාරණා ඒ සම්බන්ධ විද්වත් මණ්ඩලයක් මගින් තමයි එවැනි නිර්දේශ කරන්නේ. එතකොට මේ ලෝකේ කොහෙවත්වත් කිරි තහනම් කළවත් කිරි බොන්න එපා කියලා විද්‍යාත්මක විදියට සම්මතයක් ගොඩනැගිලා නැහැ. ඉතින් එක එක අයගේ මතිමතාන්තර තියෙන්න පුළුවන්. ඉතින් අපි හැමදාම කියන්නේ කිරි බොන්න අකමැති නම් ඉතින් ඔබට යම් යම් අවාසි සහගත දේවල් වෙයි. ඒ අවාසිය මේ මගහැරවා ගැනීමට ඒත් ක්‍රම තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වෙනත් ආහාර වර්ග ගත්තොත් යම් තාක් දුරකට මේක අවාසි සහගත තත්ත්වය නැති කරගන්න පුළුවන්. නමුත් අර අපි ඇයි මේ අපි විතරක් කිරි බොන්නේ? ඇයි මේ අපි වැඩිහිටියෝ වෙලත් කිරි බොන්නේ? කිරි කියන්නේ කුඩා සතුන් හෝ කුඩා ළමයින් පානය කරන එකක් කියන එක මිත්‍යාවක්. අපි හුඟක් දේවල් වැඩිහිටියෝ වෙලා අපි අනුභව කරනවා. අපි මස් කනවා. අපි බිත්තර අපි සතුන්ව ඇති කරලා ඒ සතුන්ව මරලා මස් කනවා. අපි සතුන්ව ඇති කරලා ඔවුන්ගෙන් බිත්තර ගන්නවා. අපි වී සහ අනෙකුත් ධාන්‍ය වර්ග වගා කරනවා. ලෝකේ වෙන මානව වර්ගය හැරුණාම වෙන කවුරුවක්වත් ගොවිතැන් කරන්නේ නැහැනේ. ඉතින් ඒක අපිට අපේ ශිෂ්ටාචාරයේම ආපු දෙයක් කියලා මම මුලින් ඉඳන් කිව්වේ ඒකයි. අපි සතුන් ඇති කරලා සත්ව ආහාර ලබා ගන්නවා වගේම අපි මේ පැලෑටි වගා කරලා නැත්නම් භෝග වගා කරලා අපි කෘෂිකාර්මිකව ඒ පැත්තෙනුත් දේවල් ගන්න. ඒක මිනිස්සු කරන දෙයක්.
ඒක දිගින් දිගටම පැවතිලා එන්නෙත් මේවයි තියෙන පෝෂ්‍ය ගුණය සහ පෝෂ්‍ය ගුණයට අමතරව තියෙනවා මේවයි විශේෂිත සෞඛ්‍ය ගුණයක්. සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග වළක්වා ගැනීමේ හැකියාවක් තියෙන. හුඟ දෙනෙක් ඒක ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ කැල්සියම් ගන්න මාධ්‍යයක් විදිහට විතරයි. මං ඉතා කෙටියෙන් කිව්වොත් එහෙම මේ කිරි වලින් හුඟක් අය කලින් හිතන් හිටියේ මේ හෘද රෝග වැළඳෙනවා කියලා. මේක අවදානම වැඩි වෙනවා කියලා නෑ. දැන් කිරි වලින් පෙන්ලා තියෙනවා. කිරි විශේෂයෙන්ම දියර කිරි පානය කිරීමෙන් හෘදයාබාධ වලට තියෙන අවදානම අඩු වෙනවා. සමහර පිළිකා වලට තියෙන අවදානම අඩු වෙනවා. ඒ වගේම අස්ථි ශක්ති සම්පන්න කරගන්නට පුළුවන් අර ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වය මගහරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තරුණ වියේ යෞවන වියේ ළමයි කිරි හරහා මේ කැල්සියම් ගත්තොත් මොකද අපිට හරි ලේසි මේ කිරි පානය කරන්න පුරුදු වුණාට පස්සේ කිරි බොන්න. නමුත් අර මම අරින් කියපු අර ආහාර වර්ග හාල් මැස්සෝ එහෙම නැත්නම් මුරුංගා කොළ ඒවයි කොච්චර කැල්සියම් තියුණත් අපිට ඒව නිතර කන්න බෑ. අර කිරිවල තියෙන ප්‍රමාණය අපිට ශරීරයට ලබා ගන්නවා නම් අරවා විශාල ප්‍රමාණයක් කන්න වෙනවා. ප්‍රායෝගිකව එක කරන්නට අමාරුයි. නමුත් ඉතා ප්‍රායෝගිකව කිරි එක කෝප්පයක් නැත්නම් එක වීදුරුවකින් අපිට සෑහෙන ප්‍රමාණයක් අර පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන වාසිය. මහාචාර්යතුමනි මේ සාකච්ඡාව ආරම්භයේදී මහාචාර්ය මදුජිත් මහතා මතු කරපු කාරණයක් තමයි කිරි ආහාර හැටියට චීස් වර්ග, බටර් වර්ග, පැස්චරීකරණය කරන ලද කිරි, පවුඩර්ඩ් මිල්ක් එහෙම නැත්නම් කිරි පිටි වර්ග, මුදවපු කිරි වගේ විවිධ කිරි ආහාර නිෂ්පාදන තිබෙනවා. ඉතින් පෝෂණය සම්බන්ධව මහාචාර්යවරයෙක් හැටියට ඔබ යෝජනා කරන්නේ මේ කුමන ආහාරය වඩා හොඳයිද කියලා. දැන් අපේ ප්‍රේක්ෂකයෙක් ඇහුවොත් එහෙම මේ ආහාර වලින් අපේ දේහයට වඩාත් හිතකර වෙන්නේ කොකද කියලා. ඒකට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? වඩාත් හිතකර වීම කෙසේ වෙතත් මේ හැම එකේම තියෙන වෙන වෙනම තියෙන සමහර පෝෂණ සංඝටක අඩු වැඩි වශයෙන් තියෙන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම දියර කිරිවල කැල්සියම් කියන සංඝටකය අපිට ඉතා හොඳින් අවශෝෂණය කරගන්න පුළුවන්. මම එක කීපවතාවක්ම කිව්වා. ඊට අමතරව ප්‍රෝටීන සහ අනිකුත් විටමින් සහ khනිජ ලවණ අත්‍යවශ්‍යයෙන් අපිට ශරීරයට ගන්නට ඕන දේවල්. මොකද අපේ ශරීරය නිෂ්පාදනය කරන්න බෑ. අපි කොහොම හරි ආහාරයකින් ගන්න ඕන දේවල් පහසුවෙන් ලබා ගන්න එක ක්‍රමයක්. දැන් බටර් අරගත්තාම බටර් වල තියෙන මේදය වැඩි. එතකොට අපි ඒකෙන් අපිට හොඳ ශක්තියක් ලැබෙන. විශේෂයෙන්ම කුඩා ළමයින්ට ඒ වගේම ශක්තිය අවශ්‍ය කරන අයට ඒ බටර් දාලා අපි පාවිච්චි කරන්නේ ශක්තිය අවශ්‍යයි. හැබැයි ඇඟ ශරීරය කය වෙහෙසවල වැඩ කරන්නේ නැති අයට ඒ බටර් ගිතෙල් වගේ දේවල් අඩු කරන්න පුළුවන්. දැන් කිරිවල වුණත් අපිට පුළුවන් ඒ කිරිවල තියෙන මේද ප්‍රතිශතය අඩු කරපු කිරිවලට යන්න. චීස් කියන්නේ තුඟක් කැල්සියම් තියෙන ආහාරයක්. යෝගට් කියන්නෙත් එහෙම. හැබැයි දැන් ඉතින් චීස් වල අර තියෙන මේද ප්‍රමාණය වැඩි හින්දා එතන විශාල ශක්තියක් එනවා. ඒකම යෝගට් වල අවාසනාවන්ත විදියට අපේ රටේ යෝගට් වල විශාල සීනි ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ හින්දා අපිට එතනත් අවාසියක් තියෙනවා. හැබැයි අපේ මීකිරි අරගෙන බලන්න. අපේ තියෙන සාම්ප්‍රදායික මීකිරි ඒ මීකිරි වල යම් ප්‍රමාණයකට මේදේ තියෙන එක නිසා අපිට ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒකම කැල්සියම් තියෙනවා. අනිකුත් අර මම කියපු කිරිවල තියෙන අනිකුත් ඒ පෝෂක පදාර්ථ තියෙනවා. එතකොට අපි මම නම් නිර්දේශ කරන්නේ, මම නම් යෝජනා කරන්නේ, නිර්දේශ කරනවට වඩා යෝජනා කරන්නේ මේ හැම දෙයක්ම අපිට පුළුවන් විදියට අපේ ආර්ථික ශක්තිය අනුව ඒව තෝරලා ගන්න. අපේ රුචි අරුචිකම් තියෙනවනේ. සමහර අයට කිරි එච්චර කැමති නෑ. නමුත් ඔවුන්ට කිරි ආහාර අනිත් දේවල් යෝගට් සහ මීකිරි වගේ දේවල් කන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔවුන්ට ඒවා අරගන්නට පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ නැත්තම් සෞඛ්‍ය නිර්දේශය වෙන්නේ දිනකට මේ කිරි හෝ කිරි ආහාර එකක් හෝ දෙකක් දවසේ අපේ දවස ඇතුළත පසුගිය කාලයේදී කතාබහට ලක්වන කාරණයක් තමයි මේ කිරි පිටිවල DCD මෙලමයින් වගේ රසායනික අන්තර්ගත වෙනවා කියන කාරණය. මහාචාර්ය මදුජිත් මහතාගෙන් මම විමසන්නට කැමතියි මේ කිරි පිටි හා සම්බන්ධව පැන නගුණු මේ DCD සහ මෙලමයින් පවතිනවා කියන මතේ කුමක්ද? එහි සත්‍යතාවයක් පවතිනවාද? එහි පැවති විද්‍යාත්මක කාරණේ කුමක්ද කියන එක පිළිබඳව අපේ ජනතාවට විග්‍රහ කරොත් මම හිතනවා මේ වෙලාවේ වටිනවා.
DCD කියන රසායනික සංයෝගයක් තවත් ඒත් එක්කම ආශ්‍රිත DMPP කියන සංයෝගයක් ඇතැම් රටවල් වල ඒ රටවල් වල තියෙන තන පිට්ටනිය වලට යෙදීම සිද්ධ කළා මීට වසර ගණනාවකට කලින්. උදාහරණයක් විදිහට නවසීලන්තයේ තන පිට්ටනිය වලට මේ DCD කියන රසායනිකය යෙදුවා. මේක යොදන්නට හේතු වුණේ ඒගොල්ලෝ තන පිට්ටනිය වලට යොදන යූරියා වැනි අකාබනික නයිට්‍රජන් පොහොර ඒ පොහොර වලින් යම්කිසි සුළු කොටසක් තමයි ශාකය අවශෝෂණය කරගන්න, ඉතුරු ටික එක්කෝ පාංශු ජලයට එකතු වෙනවා, එහෙම නැත්නම් වායු ගෝලයට මුසු වෙනවා. මේක පාරිසරික ගැටලුවක් වගේම ඒ නයිට්‍රජන් සහිත පොහොර වැඩි ප්‍රමාණයක් මේ නිසා යොදන්නට සිද්ධ වීම වළක්වගෙන ඒ ප්‍රමාණය අඩු කරගන්න විදියට ක්‍රමවේදයක් විදියටත් මේ අය කල්පනා කළා මේ DCD කියන රසායනික සංයෝගය යෙදුවා. කිරිවලට නෙමෙයි, මතක තියාගන්න, මේ තන පිට්ටනිය වලට. ඒගොල්ලෝ වසර ගණනාවක පර්යේෂණ වලින් පසුව තමයි මේක සිද්ධ කළේ. ඒ පර්යේෂණ වලදී හෙළි වුණේ නැහැ මේ DCD රසායනිකේ ඊටමත් කුඩා ප්‍රමාණයකින්වත් කිරිවලට හෝ මස් වලට එකතු වෙනවා කියන සම්බන්ධයෙන් ඒගොල්ලෝට එහෙම පරීක්ෂණ වලින් අනාවරණය වුණේ නැහැ. ඒ නිසා තමයි ඒ අය DCD කියන රසායනිකය යෙදුවේ. නමුත් අවාසනාවකට පසු කාලීනව සොයාගත්තා කිරිවල ඊටමත් කුඩා ප්‍රමාණ වලින් DCD කියන සංයෝගය තියෙනවා කියලා. මේක සොයාගත්තට පස්සේ ඒ අය DCD යෙදීම සම්පූර්ණයෙන්ම ඉවත් කරා. එතකොට මේක DCD කියන සංයෝගය කිරිවල පැවතුනේ ඊටමත් කෙටි කාලයක්. ඊට පසුව DCD සම්පූර්ණයෙන්ම ඉවත් භාවිතා කිරීම ඉවත් කළ නිසා ඊට පස්සේ කිරිවල පැවතුන්නේ නැහැ. ඔබ කියූ දෙවන සංයෝගයේ මෙලමයින් කියන සංයෝගයත් මේ අපි නිතරම එදිනදා භාවිතා කරන සංයෝගයක්. විශේෂයෙන්ම කටින් බෝඩ්ස් ඒත් එක්කම මේ වයිට් බෝඩ් අපි පාසල් වල උගන්වන්න පාවිච්චි කරන වයිට් බෝඩ් ඒත් එක්කම මේ සමහර පිඟන් කෝප්ප පීරිසි වගේ දේවල් මෙලවයා කියලා කියනවා. මේ වගේ දේවල් හදන්නට ගන්න රසායනික සංයෝගයක්. මේක විෂ රහිත සංයෝගයක් විදිහට තමයි ලෝකයේ හඳුනාගෙන තිබ්බේ. නමුත් 2008 2009 කාලයේදී ඇත්තටම මේක පටන් ගත්තේ 2006 වර්ෂයේදී චීන ජාතිකයන් විසින් ප්‍රෝටීන අඩංගු ගොඩක් ආහාරවල ප්‍රෝටීන්මය අගය අනවශ්‍ය ලෙස හුවා දක්වන්නට, අනවශ්‍ය ලෙස උඩට අගයකට තැබීම සඳහා මේ අය භාවිතා කළ කූට උපක්‍රමයක්. උදාහරණයක් විදිහට මේක මුලින්ම හඳුනාගත්තේ කැනඩාවේ සහ ඇමරිකාවේ විශාල වශයෙන් සුරතල් සතුන් මිය ගියා. මේක සොයාගෙන යනකොට නිරීක්ෂණය වෙච්ච දේ තමයි ඒ සුරතල් සතුන්ගේ ආහාරවලට එකතු කරන ලද ග්ලූටන් එහෙම නැත්නම් වීට් ප්‍රෝටීන් වල මේ මෙලමයින් කියන සංයෝගය හඳුනාගත්තා. ඊට පස්සේ තවත් මේ ෆාම් ඇනිමල්ස්ලා එහෙම නැත්නම් අපේ මේ ගොවිපළ සතුන්ට දෙදු ආහාරවලත් මේක තිබ්බා. තුන්වෙනුව තමයි මේ ප්‍රශ්නය කිරිවල මතුවුනේ. ඉතින් කිරිවලට මුලින්ම ඒ අය වතුර දාපුවාම ප්‍රෝටීන් ප්‍රතිශතය අඩු වෙන නිසා ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩි කරගන්නට තමයි මේ මෙලමයින් කියන සංයෝගය යෙදුවේ. මේ මොකද මේ නයිට්‍රජන් අඩංගු සංයෝගයක්, මේක 66% නයිට්‍රජන් තියෙනවා. ඒ නිසා තමයි මේ අය මේ දේ සිදු කළේ. ඉතින් අවාසනාවකට මේ කිරි වලින් නිෂ්පාදනය කරපු ලදරු කිරි පිටි බීම නිසා චීනයේ විශාල ප්‍රශ්නයක් මතුවුණා. 50,000ක් 60,000ක් පමණ රෝහල් ගත කරන්නට යෙදුණා. ඉතින් එතනින් ඒ ප්‍රශ්නය නතර වුණා. මොකද ලෝකයේ මේ සම්බන්ධයෙන් දැනුවත් වුණා. අවසාන වශයෙන් මේ චීනයේ කිරි සහ කිරියාශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර වුණා. ලංකාවට මේකේ විශාල බලපෑමක් සිදු වුණේ නැහැ. මොකද ලංකාව චීනෙන් කිරි පිටි ආනයනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් අපි කිරි පිටි ආනයනය කරන්නේ වෙනත් රටවල් වල නිසා. ඒ නිසා මේක තමයි සිද්ධ වෙච්ච ගැටලුව මෙලමයින් සම්බන්ධයෙන්. නමුත් මෙලමයින් ඊට පස්සේ මා දැනුවත්ව නම් කිසිම ආහාර වර්ගයක මෙලමයින් දක්නට ලැබුණේ නැහැ.
මීළඟ ප්‍රශ්නේ මම යොමු කරන්නට කැමති මහාචාර්ය මధుජිත් මහතාටම වර්තමාන සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා මේ කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේදී පාම් තෙල්, ඌරු තෙල්, අලුහුණු වගේ දේවල් එකතු කරනවා කියන කාරණය. මහාචාර්යතුමනි අත් වශයෙන්ම කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙවැනි සංඝටක මෙම කිරිපිටි වලට එකතු කිරීමේ අවකාශයක් පවතිනවා. හොඳ ප්‍රශ්නයක් කිරෝෂන් යොමු කළේ. මෙහෙම කිසිම දෙයක් එකතු කිරීම හෝ ඉවත් කිරීම තාක්ෂණිකව අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කිසිම තාක්ෂණික අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි whole milk powder එහෙම නැත්නම් සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි කියලා නිෂ්පාදනය කළා වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන ආහාර ද්‍රව්‍යයෙන් කිසිම දෙයක් ඉවත් කරන්නත් බෑ. ජලය හැරුණකොට කිසිම දෙයක් එකතු කරන්නත් බෑ. ඒක පවතින ලංකාවේ පවතින නීති රාමය තුළ මේක තමයි තත්ත්වය. වෙනත් බොහෝ රටවලත් මේ ආකාරයේ නීති පද්ධතියකට යටත්ව තමයි whole milk powder කියන එක නිෂ්පාදනය කිරීමත් බෙදා හැරීමත් වෙළඳාම් කිරීමත් සිද්ධ වෙන්නේ. ඒ නිසා කිසියම් හෝ ව්‍යාපාරිකයෙකු විසින් මේකේ යම් කිසි ද්‍රව්‍ය ඉවත් කරනවා නම් මේකට ඇතුළත් කරනවා නම් මේක සම්පූර්ණයෙන් නීති විරෝධී වැඩක්. හැබැයි දැන් මේ ඇතම් දේවල් කුඩා ප්‍රමාණ වලින් එකතු කිරීමේ අවසරය තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ කිරිපිටි නිෂ්පාදනයේදී ඊටමත් කුඩා අංශු වලට කැඩෙන නිසා මේ ඊටමත් කුඩා අංශු ජලයේ දිය කරන්නට ගියාම පාරිභෝගිකයා විසින් කැටි ගැහෙන්න පටන් ගන්නවා. එතකොට මේක ප්‍රශ්නයක් නිසා මේකේ තත්ත්වය ගුණාත්මක ඉහළ දාන්න ඊටමත් සුළු ප්‍රතිශතයක් 100ට වඩා අඩුවෙන් ලෙසිතින් වගේ. ලෙසිතින් කියන එකත් ආහාරයේ නිතරම අපි භාවිත කරන දෙයක්. ස්වාභාවිකව නිෂ්පාදනය කරන සෝයා බෝංචි වලින් නිෂ්පාදනය කරගන්නේ. ඒ ඊට අමතරව සිලිකේට්, ඇලුමිනියම් වගේ රසායනික ඊටමත් කුඩා ප්‍රමාණ වලින් එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක ඔප්ෂනල්. එහෙම නැත්නම් මේ අනිවාර්යයෙන්ම එකතු කළ යුතුයි කියලා දෙයක් නැහැ. නමුත් අර ගුණාත්මයේ ඉහළ නංවන්න ඇතැම් නිෂ්පාදක සමාගම් විසින් මේ ආකාරයට සිදු කරනවා. මේ හැරුණකොට වෙනත් කිසිම දෙයක් එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු නොකළ යුතුයි. එහෙම සිද්ධ වෙනවයි කියලා මම විශ්වාස කරන්නේත් නැහැ. ඔබ කිව්ව ආකාරයට අලුහුණු, ඌරු තෙල්, ඒත් එක්කම පාම් තෙල් එකතු කිරීම කිසිම දෙයකින් සිදු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලෝකේ තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලේ මේ whole milk powder නෙමෙයි ඊට අමතරව fat filled milk powder කියලා ද්‍රව්‍යයක්. ඒ fat filled milk powder ලංකාවට ආනයනය කරන්නේ නැහැ. ඒ fat filled milk powder වල පාම් මේදේ අන්තර්ගතයි. පාම් මේදේ තෙල් නෙමෙයි පාම් මේදේ අන්තර්ගතයි. මේ fat filled milk powder කියන එක පාවිච්චි කරන්නේ කිරිපිටි වගේ අපි දිය කළා තේ හදාගන්න නෙමෙයි. මේක පාවිච්චි කරන්නේ වෙනත් කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍යයක්. නැත්නම් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට. උදාහරණයක් විදිහට යෝගට් වගේව නිෂ්පාදනය කිරීමේදී මේ fat filled milk powder කියන එක භාවිතා කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ fat filled milk powderයි මේ whole milk powderයි කියන්නේ සම්පූර්ණයෙන් දෙකක් නේ. මේ නිසා මේ ඌරු තෙල්වත් එහෙම නැත්නම් ඌරු ඇත්තටම කියනවා ලාඩ් මේදය, ඌරු මේදය, පාම් මේදය කිරිපිටි වලට එකතු කිරීමේ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. විවිධ මාධ්‍යයන් හරහා විවිධ පුද්ගලයන් පසුගිය කාල වකවානුවලදී මේ කිරිපිටි භාවිතා කිරීම නිසා විවිධ ලෙඩ රෝග හැදෙනවා කියන කාරණය මතකයි. මේ පවතින විද්‍යාත්මක කාරණය පිළිබඳව අපි මහාචාර්ය රේණුක සිල්ලා මහතාගෙන් විමසන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම මහාචාර්යතුමනි කිරිපිටි පානය කිරීම නිසා මේ ලෙඩ රෝග ඇති වෙනවා කියන කාරණය ඇත්තක්ද? මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මේ පෝෂණ වේදීන්ගේ මතය නෙවෙයි යම් කණ්ඩායම් අවිද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේබලය අලවලා හෝ වෙනත් ආකාරයෙන්. නමුත් මෙතෙන්දි පැහැදිලිව කියන්න පුළුවන් මේ කිරි බීමේ තියෙනවා යම් රටාවක්. අපි මුල් මාස 6ේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මව් කිරි විතරක් දෙන්න කියලා. එතකොට මව් කිරි නොදෙන අවස්ථාවල්වලදී දෙන්න බැරි වෙන අවස්ථාවල්වලදී යම් ප්‍රායෝගික හේතුන් මත සමහර මව්වරුන්ට සිද්ධ වෙනවා ලදරු
කිරිපිටි ලබා දෙන්න. ඒ ලදරු කිරිපිටි ලබා දෙන්න සිද්ධ වෙන අවස්ථාවල් වලදී ඔවුන් ඒවා ලබා දෙනවා. හැබැයි ඒකෙදි පෙන්ලා තියෙනවා මව්කිරි තමයි ඉතාමත්ම හොඳ ළමයෙකුට වැඩීමට සහ මොලේ වර්ධනයට සියල්ලටම හොඳම මව්කිරි කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් මව්කිරි වලට ආදේශනයක් විදියට ආදේශනයක් කියන්නේ ඒක 100%ක්ම ආදේශනයක් නෙවෙයි. නමුත් ප්‍රායෝගිකව සමහර වෙලාවට මේ වෛද්‍ය නිර්දේශ මත එවැනි දේවල් දෙන්න පුළුවන්. යම් යම් අවස්ථාවලදී වාර්තාගත වෙලා තියෙනවා ළමයෙකුට මුල ඉඳන්ම මව්කිරි නොදුන්නොත් සමහර රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ ළමා පිටිකිරි ගැන තමයි ඔය කියන්නේ. ළමා පිටිකිරි බොන අයට ඇති වෙන්න පුළුවන් රෝගාබාධ 10ක් 15ක් 20ක් විතර මම දැකලා තියෙනවා. සමහර මාධ්‍යවල ලයිස්තු ගත කරලා කියනවා මේවා තමයි කිරි බිව්වොත් හැදෙන නැත්නම් කිරි පිටි බිව්වොත් හැදෙන රෝගාබාධ කියලා. තනිකරම වැරදි දෙයක්. ඒ කියන්නේ මේ ළමා කිරි පිටි සම්බන්ධව කතා කරන එක මව්කිරි සමග සාපේක්ෂව. නමුත් අපි මේතෙන්දි කතා කරන්නේ දැන් අවුරුද්ද ගියාට පස්සේ ළමයින්ට හැමතිස්සෙම මව්කිරිම බොන්න බැරි වෙනවා. අවුරුදු 2 දක්වා දෙන්න පුළුවන්. එහාටත් දෙන්න පුළුවන් ඕනනම්. නමුත් ප්‍රායෝගිකව අනිකුත් පිටි වර්ග පාවිච්චි කරනවා. හැබැයි එකක් කියන්නට ඕනේ. අර අවුරුද්දට වැඩි අයට මෙන්න මේ විශේෂිත කිරි පිටි වර්ගය, අවුරුදු 2කට වැඩි අයට මේ විශේෂිත කිරි පිටි වර්ගය කියන දේවල් නම් සත්‍යයක්ම තියෙන්නේ නැහැ. ඒවා හුඟක් වෙලාවට වෙළඳ ව්‍යාපාර සඳහා නැත්නම් වෙළඳාම සඳහා ඉදිරිපත් කරන දේවල්. නමුත් එතනින් පස්සේ මේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පස්සේ ගෙදර කවුරුත් කනබොන දේවල් ළමයින්ට දෙනවා. ඒ ළමයින්ට දෙන ඒ කිරි අපි ගෙදරත් පාවිච්චි කරන කිරි ළමයෙකුට දෙන්න පුළුවන් අවුරුද්දකට ගියාට පස්සේ. ඒක දියර කිරි වෙන්න පුළුවන්. අර මහාචාර්ය මදුජිත් අලින් සාකච්ඡාවේදී කිව්වා වගේ අපිට කිරිපිටි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ අපේ ගෙවල් ශීත කරන්න නැති හින්දා. නැත්නම් අපිට දිනපතා මේ දියර කිරි ලබා ගන්නට ක්‍රමවේදයක් නැති හින්දා එවැනි ප්‍රායෝගික හේතුන් මත කිරිපිටි පාවිච්චි කරනවා. කිරිපිටි අපි ගෙවල් වලදී තේ හදන්න එහෙම නැත්නම් කිරි හදා ගන්න පාවිච්චි කරනවට අමතරව නොයෙකුත් නිෂ්පාදන වලත් මේ කිරිපිටි තියෙනවා. එකක් තමයි බිස්කට් වගේ දේවල් හදද්දී ඊට අමතරව මේ ලදරුවන්ට දෙන සමහර ආහාර දැන් රජය මගින් දෙන ත්‍රිපෝෂවලත් මේ කිරිපිටි අඩංගුල තියෙනවා. දැන් මේ කිරිපිටි වලට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි වඩාත්ම සුදුසු වන්නේ අර අඩු මට්ටමකින් නිෂ්පාදනය කරන. ඒ කියන්නේ පියවර ගණනාවක් ඉස්සරහට යන්න වෙනවා කිරිපිටි නිෂ්පාදනයේදී. එතකොට තමයි ඔය නොයෙකුත් දේවල් එකතු වෙන දේවල් අඩු වැඩි වෙන දේවල් වෙන්නේ. ඒ හින්දා දියර කිරි ප්‍රවර්ධනය කරන එක හැම රටක්ම කරන දෙයක්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දියර කිරි වලට යන්න. ඒ නොමැති විට අර අපිට කිරිපිටි වලට යන්න පුළුවන්. හැබැයි කිරිපිටි බිව්වහම විශේෂ රෝග හැදෙනවා කියන එක කිසිසේත්ම විද්‍යානුකූල නෑ. ඒක මේ මිනිස්සුන්ව නොමග යැවීමට යම් යම් කණ්ඩායම් කරන උපක්‍රමයක් හෝ නොදැනුවත්කමින් කරන දෙයක් බව ජනතාව දැනුවත් වෙන්න ඕන කියලායි මං හිතන්නේ. අපි දන්නවා මේ වෙන විට ශ්‍රී ලාංකීය ජනතාව බොහෝ අවධානයෙන් සිටිනවා ආහාරවල අන්තර්ගත වෙන පිළිකාකාරක පිළිබඳව. ඉතින් මේ කිරි පිටිවල පිළිකාකාරක අන්තර්ගත වීමේ හැකියාවක් පවතිනවාද කියන කාරණය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින්නේ. මහාචාර්යතුමනි මේ හා සම්බන්ධව පවතින විද්‍යාත්මක කරුණු කාරණා මොනවාද? අපේ රටට ආනයනය කරන කිරි පිටිවල හෝ අපේ රට තුල නිෂ්පාදනය කරන කිරි පිටිවල පිළිකාකාරක අන්තර්ගත වෙනවාද කියා පරීක්ෂා කිරීමට ලංකා රජය සතුව විද්‍යාගාර හෝ ඒ හා ශ්‍රිතව පවතින පර්යේෂණ ආයතන පවතිනවාද? ඒ හා සම්බන්ධ වගකිය යුතු ආයතන මොනවාද? ඉතින් අපේ ලංකාවේ වෙළඳපොලේ පවතින කිරිපිටිවල මේ පිළිකාකාරක අන්තර්ගත නොවන බවට තහවුරු කිරීමට වර්තමාන රජයට හැකියාවක් පවතිනවා. කිරි පිටි සැලකිල්ලට ගත්තාම විශේෂයෙන් මේ හෝල් මිල්ක් පවුඩර් එහෙම නැත්නම් සම්පූර්ණ යොදේ සහිත කිරි පිටි වලට මා කලින් කිව්වා වගේ කිසිම දෙයක් බාහිරින් එකතු කරන්නට බෑ අර මා කියපු දේවල් හැරුණකොට. ඒ නිසා අපි කිරිපිටි කියන්නේ මේක සෙන්සිටිව් ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් බොහොම සංවේදී ආහාරයක් විදියට සලකන්නේ. ඒ නිසා හැමෝටම ආනයනය කරන්නට දෙන්නෙත් නෑ ලංකාවේ. ඒ අය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපදිංචි වීම සිදු යුතුයි. කලින් ඒ අයගේ හැසිරීම, ඒ අය ගෙනාපු ආහාරවල කිරිපිටිවල තියෙන ප්‍රශ්න තියනවාද මේ සියල්ලම සලකලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අයට නිර්දේශය ලබා දෙන්නේ. මේ කිරිපිටිවල තියෙන සියලුම සංයෝග අපිට නිරන්තරයෙන්ම ටෙස්ට් කරන්න, එහෙම නැත්නම් විශ්ලේෂණය කරන්න අපිට හැකියාවක් නැහැ. ප්‍රධාන දේවල් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් ලංකාවේ. නමුත් හැම සංයෝගයක්ම අපිට නිශ්චය කිරීමේ ඇනලයිස් කිරීමේ හැකියාවක් නැහැ. දැන් විශේෂයෙන්ම මේ ලංකාවට ගෙන්නන සියලුම ආහාරවල විකිරණශීලී ද්‍රව්‍ය තියනවාද කියන එක පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. හැම බහලුමක්ම ඒ බහලුමේ අන්තර්ගතයේ විකිරණශීලී ද්‍රව්‍ය අන්තර්ගත වෙනවද කියන එක නිරීක්ෂණය කරනවා. ඊට අමතරව සියලුම දේවල් මෙතනදී විශ්ලේෂණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ එහෙම අපිට හැකියාවකුත් නැහැ. යමක් ගැන සැකයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ඒ පරීක්ෂණ සිදු කරනවා. ඒකට ප්‍රධාන වගකීම පවතින්නේ ෆුඩ් කන්ට්‍රෝල් ඇඩ්මිනිස්ට්‍රේෂන් යුනිට් කියන නැත්නම් ආහාර පරිපාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත ඒ ඒකකයෙන් තමයි ඒ සම්බන්ධ නිර්දේශ තීන්දුව ගන්නේ. මේ ෆුඩ් කන්ට්‍රෝල් ඇඩ්මිනිස්ට්‍රේෂන් යුනිට් එකෙන් පුළුවන් මේ ද්‍රව්‍ය විශ්ලේෂණය කරන්න කියලා බාර දෙන්න. ඒ බාර දෙන ආයතනක් තියෙනවා. ඒ ප්‍රධාන ආයතනය තමයි ලංකාවේ ITI ආයතනය, ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන්. ඇත්තටම ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන් නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි මේ විශ්ලේෂණය කිරීමේ මූලික දේවල් සිදු කරන්නේ. ඊට අමතරව වෙනත් ආයතනවල සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට විශ්ලේෂණය කර ගැනීමේ දේශීය විශ්ලේෂණය කර ගැනීමේ හැකියාව මදි හෝ නැත්නම් අපිට විදේශ රටවලට සිංගප්පූරු, ඉන්දියාව වගේ රටවලට යවලා විශ්ලේෂණය කර ගැනීමත් සිදු කරනවා. ඒ අවස්ථාව අනුව උදාහරණයක් විදිහට මෙලමයින් ප්‍රශ්නය ලංකාවට එනකොට 2008-9 කාලේදී මෙලමයින් හරියට තීරණය කර ගැනීමේ හැකියාව ලංකාව සතුන් නැහැ. මොකද ඒකට අදාළ ස්ටෑන්ඩඩ් ලංකාව සතුව තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි එක සාම්පලයක් සිංගප්පූරු ඩොලර් 200ක් වියදම් කළා සිංගප්පූරුවට යවලා තමයි පරීක්ෂා කරගත්තේ. නමුත් ඊට පස්සෙ දැන් අපිට මෙලමයින් ඉතාමත් පහසුවෙන් නිශ්චය කර ගැනීමේ හැකියාව තියෙනවා. පෝෂණ විද්‍යාඥයන්ගේ මතය අනුව මේ කිරි පිටි භාවිතා කිරීමට වඩා ඔවුන් නිර්දේශ කරන්නේ දියර කිරි භාවිතා කිරීම. ඉතින් මහාචාර්ය මදුජිත් මහතාගෙන් මම විමසන්නට කැමති ලංකාව තුළ මේ දියර කිරි ප්‍රචලිත කිරීමේදී පවතින ගැටලු මොනවාද? ඒවා මගහරවා ගැනීම සඳහා අපි ඉදිරියේදී කටයුතු කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව ඔබතුමාගෙන් විමසන්නට කැමති. ඉතින් ඔබතුමන් ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට ඔබතුමන්ගේ මතය අපේ ඉදිරි අනාගතයට වඩාත් වැදගත් වේවි කියා මම දැන් ලෝකයේ ගත්තාම දියර කිරි තමයි ගොඩක් ජාතීන් අතර ප්‍රචලිත. උදාහරණයක් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව වගේ රටවල් වල මේ දියර කිරි තමයි භාවිතයට ගන්නෙ. හැබැයි දියර කිරි කියන්නේ මේ අපේ ගොවිපලෙන් ලබාගත් දියර කිරි නෙමෙයි. ඒ දියර කිරි homogenized pasteurized මේ දියර කිරි කුඩා බිඳිති බවට කඩලා මේක මේ පාශ්චරීකරණය කරලා පැකට් වල එහෙම නැත්නම් බඳුන් වල ප්ලාස්ටික් බඳුන් වල අසුරලා තමයි වෙළඳපොළට නිකුත් කරන්නේ. එන්න ඒ කිරි තමයි පාරිභෝගිකයා විසින් ලබා ගන්නෙ. මේවා ශීතකල තත්ත්වයට තේම ගබඩා කළ යුතුයි. නමුත් දැන් ලංකාවේ 1970 ගණන් වල තමයි මේ කිරි පිටි ගොඩක් ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක තමයි ගොඩාක් කිරි පිටි ලංකාවට හඳුන්වලා දුන්නේ. ඊට 70 දශකයේ තිබ්බා. නමුත් අඩු ප්‍රමාණවලින්. නමුත් 77 වර්ෂයට පසුව මේ විවෘත ආර්ථිකයත් එක්ක කිරි පිටි විශාල වර්ග සංඛ්‍යාවක් ලංකාවට ඇතුල් වුණා. ඉතින් මේ කිරිපිටි ප්‍රචලිත වෙන්න එක හේතුවක් තමයි ලංකාවේ ඒවක ගොඩක් ගෙවල් වල මේ ශීතකරණ පහසුකම් තිබ්බේ නැහැ.
මට මතකයි ඉස්සර මේ භූමි තෙල් වලින් ක්‍රියාත්මක වන මේ ශීතකරණ ඇතැම් ස්ථානවල පවතින. අනිත් එක විදුලි පහසුකම් නැතිවීම. දැන් මම කියන්නේ මේ 1970 ගණන් කාලේදී. නමුත් දැන් 2021 වර්ෂය වෙන විටත් මා දන්නා තරමින් අපේ සමස්තයක් ලෙස 60%කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ ශීතකරණ පහසුකම් තියෙන්නේ. ලංකාවේ විදුලි බලය තියෙනෙත් විදුලි බලය නැති නිවෙස් තිබෙනවා. ඉතින් ඒ අයට ශීතකරණ පහසුකම් නැහැ. දැන් මේ කිරිපිටි වල තියෙන ලක්ෂණය තමයි කිරිපිටි නිෂ්පාදනය කරාට පස්සේ වසරකට වැඩි කාලයක් අපිට පහසුවෙන් වසර 2ක් දක්වා අපිට කිරිපිටි ගබඩා කරලා තියන්නට පුළුවන්. එතකොට අවශ්‍ය වෙලාවට කිරිපිටි අපේ ජලයත් එක්ක මුසු කරලා කිරි හදා ගන්න පුළුවන්. ඒ කිරිපිටි තියෙන පැකට්ටුව තෙතමනයට නිරාවරණය නොවි ගබඩා කරාම වැඩි කාලයක් තබා ගන්නට පුළුවන්. නමුත් ප්‍රායෝගිකව දැන් ලංකාවේ තියෙන තත්ත්වය තමයි අපි දියර කිරි හැමෝටම මේ ගොවිපලෙන් ලබා ගන්නට ලැබෙන්නේ නැහැ. ගොවිපලෙන් ලබා ගත්තොත් දියර කිරි ලීටරයක් රුපියල් 110ක් විතර වෙනවා මේ දිනවල. නමුත් අපිට ප්‍රායෝගිකව ගන්නට ලැබෙන්නේ අර UHT කියන කිරි. UHT කිරි. UHT කිරි ලීටරයක් රුපියල් 280ක් තමයි අද මිල. මේ දිනවල පවතින මිල. ඉතින් මේ කිරි ලීටරයක් ගෙනල්ලා අද විවෘත කළොත් මේ විවෘත කරපු කිරි බඳුන උපරිම ශීතකරණය තියන්න පුළුවන් සතියක් පමණ. විවෘත කරන්නට ප්‍රථම මාස 6ක් තියාගන්නට පුළුවන් වුණත් විවෘත කළවහම ඒක ශීතකරණය තබන්නටත් ඕනේ. ශීතකරණයේ තියලා සතියක් ඇතුළත අනිවාර්යෙන් මේ කිරි භාවිතා කිරීම ඉවර කළ යුතු වෙනවා. සතියක් තමයි උපරිම. ඉතින් මේ නිසා මේවා තමයි මේ දියර කිරි නිෂ්පාදනය, දියර කිරි ප්‍රචලිත කිරීමේ තියෙන ගැටලු. ඉතින් පෝෂණය සම්බන්ධයෙන් මා දකින්නේ ඇත්ත වශයෙන්ම මහාචාර්යතුමනි කිරිපිටි පානය කිරීම නිසා මේ ලෙඩ රෝග ඇති වෙනවා කියන කාරණේ ඇත්තක්ද? තත්ත්ව අපේ දේශීය තත්ත්ව සලකලා බැලුවා. අනිත් එක තමයි අපිට එන ප්‍රශ්නයක් මේ ඇයි දේශීයව නිෂ්පාදනය කරන්නේ නැත්තේ? ඇයි පිටින් අපිට කිරි ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. දැන් ලංකාවේ කිරි අවශ්‍යතාවය සලකලා බැලුවහම අපේ දේශීය කිරි අවශ්‍යතාවයෙන් 40% තමයි දේශීයව සපුරා ගන්නට ලැබෙන්නේ. කිරි නිෂ්පාදනය කරන සමාගම් අතර දැඩි තරඟයක් පවතිනවා ලංකාවේ තියෙන දියර කිරි ටික ලබා ගන්න. ඒ නිසා තමයි මේ මිල දැන් රුපියල් 120ට වගේ මට්ටමකට පැමිණෙමින් තිබෙනවා. ඉතින් මේ කිරි නිෂ්පාදනය කරන රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සමාගම් මේ නිෂ්පාදනය කරන 140 කිරි ටිකට දැඩි තරඟයක යෙදී සිටිනවා. ඉතින් අපි 2010 වර්ෂයේදී 5 අවුරුදු සැලැස්මක් රජය විසින් ක්‍රියාත්මක කළා. ඒ අනුව 2015 වර්ෂයේදී අපි කිරි වලින් ස්වයංපෝෂණය විය යුතුව තිබුණා. නමුත් ඒ 2015 ඉඳන් මේ වෙනකොට වසර 6ක් ගිහිනුත් අදටත් එදා තිබිච්ච කිරි නිෂ්පාදනයේම තමයි දැනටත් දක්නට ලැබෙන්නේ. 40%යි. මේ නිසා තමයි අපිට කිරි යම්කිසි ආකාරයකට අපිට ආනයනය කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් කිරි දියර කිරි මහජනයා අතර ප්‍රචලිත කරන්න නම් නිකන් මේ නාම පුවරු ස්ටේජ් වල කතා කරලා වැඩක් නෑ. ඇත්තටම ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නට ඕනි. නිසි පියවර කියන්නේ මොනවද? අපේ කිරි නිෂ්පාදනයේ දේශීය කිරි නිෂ්පාදනයේ වැඩි වෙන්නට ඕනි. ඒකේ නිෂ්පාදනයේ පමණක් නෙමෙයි ගුණාත්මය වැඩි වෙන්නට ඕනි. ඊට අමතරව මේ කිරි කල්තබා ගන්න මේ UHT කියන ක්‍රමවේදයෙන් නිෂ්පාදනය කරන කිරි මහ ජනතාවට දැරිය හැකි මිලකට ලබා දෙන්නට ඕනේ. ඊට එතකම විදුලිය සම්බන්ධ ගැටලු. සෑම නිවසකටම පහේ විදුලිය ලැබෙන්නට ඕනේ. විදුලිය තිබෙන නිවෙස් ඕන තරම් තිබෙනවා ශීතකරණයක් පවත්වන ගන්නට එනත ශීතකරණයක් මිලදී ගන්නට බැරි. ඉතින් මේ සියලුම දේවල් අපිට ලබා දෙනකොට ඉතින් විශාල කාලයක් ගත වෙන නිසා කිරිපිටි හෝ දියර කිරි හෝ Tamanට හැකි පමණින් ගන්නට හැකියාව තිබෙන කිරි වර්ගය පිටි වර්ගය ලබා ගැනීම වැදගත්.
අද දිනේදී නියුට්‍රෙන්කෝ වැඩසටහනට සම්පත්දායකත්වයේ ලබා දුන් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා පෝෂණය සම්බන්ධ මහාචාර්ය රේණුක සිල්වා මහතාටත් ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ වෙනුවෙන් වැඩසටහන මෙහෙයු මම පෝෂණවේදී හිරෝෂන් ජයරන්ක. තවත් මෙවැනිම අරුත්බර වැඩසටහනකින් හමු වෙනවා. එතෙක් ඔබට සුවැසි දිවියක් ප්‍රාර්ථනා කරනවා. Until I'm